සියලු දෙනා නැවත වතාවක් පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි වාඩි වෙමු. ඔබ හිටගෙන හිටියා නම් නැගිට සිටියා නම් අපි මේ සතියාන්තයත් ලබන සතියාන්තයත් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ වගේ YouTube එක හරහා නැත්නම් අපි online එක හරහා සමහර විට ඒක හොඳයි කියලා හිතෙනවා. මොකද ඔක්කොටම එකපාර කතා කරන්න පුළුවන් නිසා. මම ඉල්ලනවා ඔබගෙන් දැන් මේක රෙකෝඩින් එක තියෙන නිසා පස්සේ බලන්න කියලා සමහර අය හිතනවා නම් එහෙම කරන්න එපා. සම්බන්ධ වෙන්න වෙලාවට අපි ඔක්කොම එක වෙලාවේ සභාවේ විශේෂයෙන්ම අපේ සභාවේ අය ඒ වෙලාවට සම්බන්ධ වෙමු. ඒ වෙලාවේ අපි ඔක්කොම එකමුතු වෙලා එක්සත් වෙලා අපි එක්සිත් වෙලා විවිධ ස්ථානවල හිටියත් අපි ගෙවල් වල හිටියත් අපි ඒ වෙලාවට අපි රැස් වෙමු. ගෙදරින් ඉඳගෙන. හොඳයි. මම දන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ගොඩක් සෙනඟ ගොඩක් කට්ටිය. ගොඩක් වෙනත් සභාවල ඉන්න අයත් සම්බන්ධ වෙනවා. නමුත් මම ගොඩක් අයට මම හිතන්නේ ගොඩක් අය අපේ පණිවිඩය මොකක්ද කියලා දන්නවා මේ වෙනකොට. අපි ජර්නි එකක ඉන්නේ. අපි ඉන්නේ ගමනක. අපි ඉන්නේ වන්දනා ගමනක කිව්වොත් වරදක් නෑ. පිල්ග්‍රිමේජ් එක. මේ ගමන අපි ආරම්භ කළා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගත්ත කාලයේදී. සමහර ටික කාලයක් ගිහිල්ලා සමහරට අපි විවිධ මාර්ගවල ගිහිල්ලා අවසානයේදී යේසුස් වහන්සේ හරිතැනට අපිව ගෙනාව වෙන්න පුළුවන්. කොහොම හරි මම දන්නවා බොහෝ දෙනෙක් මේ වෙනකොට ඒ යේසුස් වහන්සේගේ මාර්ගයේ උන්වහන්සේ කියපු දේ උන්වහන්සේ කියපු විදිහට ඒ පටු මාර්ගයේ ගමන් කරමින් සිටිනවා. පටු දොරටුවෙන් ඇතුල් වෙලා දුෂ්කර මාර්ගයේ ගමන් කරමින් සිටිනවා. මම එහෙම කිව්වොත් නිවැරදි. යේසුස් වහන්සේ කිව්වා ටික දිනක් ඒක හොයාගන්න කියලා. උන්වහන්සේ කිව්වා මාර්ගය පටුයි ඒක හොයාගන්න ටික දිනයි. ඒ විතරක් නෙමෙයි මේ මාර්ගයට ඇතුල් වෙලා යන මාර්ගය නැත්නම් ඒ ගමන යන්න තියෙන මාර්ගය පාර දුෂ්කරයි කියලා කිව්වා. අපි දන්නවා මේ ගමන දුෂ්කරයි කියලා. අපි දන්නවා දුෂ්කර ගමනක් අපි ආවා. තාමත් යනවා. මම ඔබව ධෛර්යමත් කරන්න කැමතියි. ඒ ගමනේ අවසානයකට අපි ලං වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපි මේ ආපු ගමනේ මම දන්නේ නැහැ කොච්චර කල් ඔබ ආවද කියලා. කොච්චර දුෂ්කරතා මැද්දෙන් ආවද අභියෝග මැද්දෙන් ආවද කියලා මම දන්නේ නැහැ. ඒක ඔබ දන්නවා, ඒක දෙවියන් වහන්සේ දන්නවා. ඒ කොහොම වෙතත් අපි අවසානයකට නැත්නම් ඒ ෆිනිෂ් ලයින් එකට අපි අන්තිමයට ලං වෙලා තිබෙනවා. යේසුස් වහන්සේගේ ඊම ඊටාම ආසන්නව තියෙනවා. ඒ නිසා ගමනේ අවසානය ඊටා ළඟයි. කාලයේ පැත්තෙන් බැලුවොත් ඊටා ඉක්මනින් එක සිදු වෙන්න යනවා. හැබැයි තාම අපි මේ ගමනේ ඉන්නවා. මේ ගමනේ යනවා. දැන් අපි අමතක කරන්න නරකයි මේ ගමන යනකොට අපිව මේ ගමනෙන් නැත්නම් මේ මාර්ගයෙන් අපි යන ට්‍රැක් එකෙන් අපේ අවධානය කඩලා අපිව ට්‍රැක් පන්නවන්නේ. එහෙම නැත්නම් අපිට බාධා ගේන්න කෙනෙකුත් ඉන්නවා. නැත්නම් බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අන්ධකාර බලවේගය. ඒක නිසා මම දන්නවා ගොඩාක් අයට මේ ගමන යන වෙලාවේදී නැත්නම් මේ ගමනේදී එක එක හඬවල් ඇහෙනවා. විශේෂයෙන්ම දුෂ්කර අවස්ථා ආවහම. දැන් යේසුස් වහන්සේ කියන්නේ මේ ගමන දුෂ්කරයි කියලා. බාධාවන් එනවා කියලා. මාර්ගය අවහිරයි කියලා කිව්වා. දැන් ඒ අවහිරකමක් බාධකයක් යම් කිසි දෙයක් ආපු වෙලාවක විශේෂයෙන්ම ඒ වගේ වෙලාවක සතුරා නැත්නම් අපිව ගිල ගන්න සිංහෙක් වගේ ගොරවන සිංහෙක් වගේ බලන් ඉන්න සතුරා. එහෙම නැත්නම් අපිව වට්ටලා නැත්නම් අපිව රවට්ටලා වෙන මාර්ගයක අරන් යන්න බලන් ඉන්න සතුරා විවිධ අදහස් අපේ ඔළුවට දාන්න පුළුවන් මේ ගමන යනකොට.
බොහෝ දෙනෙක් මම දන්නවා මේක බලන බොහෝ දෙනෙක් මේ ගමනේ යන අය මේ ජර්නි එකේ ඉන්න අය මම කැමති අද ඔබව ධෛර්යමත් කරන්න. ඔබ ඉන්නේ යේසුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට වර්ධනය වෙන උන්වහන්සේගේ ස්වරූපයට හැරෙන උන්වහන්සේගේ ස්වරූපය දරාගෙන යේසුස් වහන්සේගේ ස්වරූපය දරාගෙන දෙවියන් වහන්සේගේ ස්වරූපයට හැරෙමින් යේසුස් වහන්සේ දිහා බලාගෙන බාධක ජයගෙන අන්න ඒ මාර්ගය නම් ඔබ ඉන්නේ හරි මාර්ගයේ. දැන් මම ඔබව ධෛර්යමත් කරන්න කැමතියි. සමහර වෙලාවට ඔයාගේ සිතට නැත්තම් ඔයාගේ මනසට අදහස් දාන්න පුළුවන් යක්ෂයා හරියට ඒදන් වෙනදී ඒව ළඟට ඇවිල්ලා අදහස් දැම්මා වගේ නැත්නම් ප්‍රශ්නාර්ථ ඇහුවා වගේ සමහර විට ඔයාගෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඔබ දන්නවද ඒදන් වෙනදී මොකක්ද ඇහුවේ කියලා? ඒව ළඟට ඇවිල්ලා යක්ෂයා සර්පයා මොනවද ඇහුවේ? ඇත්තටම දෙවියන් වහන්සේ කිව්වද මේකෙන් කන්න එපා කියලා? මේකෙන් නෙමෙයි කිව්වේ. ගස් වලින් කන්න එපා කියලා. ඇත්තටම කිව්වද? ප්‍රශ්නාර්ථයක් තමයි. මේ වෙනකොටත් සමහර වෙලාවට ඔයාගෙන් අහනවා ඇති ඇත්තටම මේකද? ඇත්තටම මේ මාර්ගය යන්න ඕනේද? එතකොට අනිත් තව ගොඩාක් සෙනග යනවනේ හොඳට. ඇයි අපි විතරක් මේ මාර්ගයේ යන්නේ? මේකමද? මේක හරිද? ගොඩක් අය මේක කියන්නේ නෑනේ. ප්‍රශ්නාර්ථ දාන්න පුළුවන්. ප්‍රශ්නාර්ථ දාන්න පුළුවන්. ඒ නිසා මම අද කැමති ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. යම් කිසි කාරණා කීපයක්. බයිබලෙන් දෙවියන් වහන්සේගේ වචනයෙන් ස්ථිර කරලා අපි යන මාර්ගය ඇත්තටම නිවැරදි මාර්ගයද? දැන් දෙවියන් වහන්සේ ඇයි අපිව වහල් කමින් මුදවා ගත්තේ? නැත්නම් ඇයි අපිව පාපයෙන් ගලවන්න තරම් අර පූජාවක් කරලා උන්වහන්සේ දුක් විඳලා අපිව මුදව ගත්තේ මොකටද? වහල් කමින් මුදව ගත්තේ මොකටද? අපිට ඕන විදිහට ජීවත් වෙන්නද? අපිට කැමති දේ කරන්නද? මොකක්ද ඒකේ අභිප්‍රාය? දැන් ඕගොල්ලෝ කියේ සදාකාලික ජීවනය කියලා. ඔව් සදාකාලික ජීවනය ලැබෙනවා කොහොමද? මම කතා කරන්නේ මේ පොළවේ ඉන්න කාලය ගැන. මේ ජර්නි එක ගැන. මොකද මේ ජර්නි එක තියෙන්නේ මේ පොළවේ ඉන්නකොට. ගමන තියෙන්නේ මේ පොළවේ. සදාකාලික ජීවනය තුල ගමනක් නැහැ. අපි ගමන අවසන් කරලා රෙස්ට් එකේ ඉන්නේ. ඒක තමයි විවේකය. දැන් තමයි ජර්නි එක. ගමන. එතකොට මේ යන ගමන තුල මොකක්ද අභිප්‍රාය? නැත්නම් මේකද තියෙන්නේ? නැත්නම් යේසුස් වහන්සේ ඇයි අපිව මුදව ගත්තේ? මේක බයිබලයේ සමාන කරනවා ඊශ්‍රායල් සෙනග ඊජිප්තුවේ වහල් කමින් උන්වහන්සේ ගලවගෙන ආපු එකට. දැන් සමහර අය සමහර වෙලාවට උගන්වනවා ඒක ඊශ්‍රායල් වරුන්ට වෙච්ච දෙයක්, ඒක මේකට සමාන නෑ කියලා. මම ඔබට කියනවා ඒක මේකට සමානයි. දෙවියන් වහන්සේ යමක් කරනකොට දෙවියන් වහන්සේ ඒ දේ කරන්නේ ඒ අවස්ථාවට විතරක්ම නෙමෙයි, බොහෝ විට විශේෂ සිදුවීම් තියෙනවා. ඒවා කරන්නේ ඒ අවස්ථාවට විතරක් නෙමෙයි. විශේෂයෙන්ම ඊශ්‍රායල් සෙනග වහල් කමින් මුදවාගෙන පොරොන්දු දේශයට අරන් යන ගමන දෙවියන් වහන්සේට මහ විශාල කාර්යයක් ඒක. මහ විශාල කාර්යයක්. ඒක බිග් ඩීල්. ලොකු දෙයක්. ලොකු දෙයක්. ඔයගොල්ලෝ දන්නවද? දෙවියන් වහන්සේ සමහර පොඩි දේවල් කරනකොට, පොඩි දේවල් කියන්නේ උන්වහන්සේගේ රාජ්‍යයට අදාළ වූ නමුත් එච්චර සිග්නේචර් ලොකු වැදගත් නැත්තම් එච්චර සම්දිස්ථාන නොවන සිදුවීම් වලදී දෙවියන් වහන්සේ අන්න දෙනවා විතරයි උදිනලා. නමුත් විශේෂ දේවල් වලදී උන්වහන්සේ ප්‍රකාශ වෙනවා.
උන්වහන්සේ එනවා. දැන් මේ ඊශ්‍රායල් සෙනග වහල්කමින් මුදවාගෙන එනකොට ඒ ගමන නැත්තම් ඒ ක්‍රියාවලිය දෙවියන් වහන්සේට වැදගත්. කොච්චර වැදගත්ද කියනවා නම් දෙවියන් වහන්සේ තෝරාගත්ත මිනිසයා මෝසස් සීනයි පළාතේ ඉඳලා අරගෙන ඇවිල්ලා හරි සෙනග ගෙනියන්න ලෑස්ති වෙලා ඉන්නකොට දෙවියන් වහන්සේ එක අවස්ථාවකදී ඒ ඊශ්‍රායල් සෙනග යන වෙලාවේදී මෝසස්ව මරන්න හොයනවා. දෙවියන් වහන්සේ මෝසස්ව මරන්න හොයනවා. මම ඒ ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. ඒකම පස්සේ කතා කරන්න. ඇයි ඒ? රයිට්. දෙවියන් වහන්සේට ඕනේ හැමදේම පර්ෆෙක්ට් තියන්න. මොකද ඒක ලොකු වැදගත් දෙයක්. දෙවියන් වහන්සේට වැදගත්. ඒ නිසා උන්වහන්සේ එනම ප්‍රකාශ වෙන්න. වලාකුලක් වගේ, ගිනි තැඹක් වගේ. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ වෙනවා සීනායි කන්දේ. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව ඊජිප්තුවෙන් ගලවගෙන ඇවිල්ලා කාන්තාරේ මැදදී ඔක්කොම මේවා කාන්තාරේ මැද්දෙන් අරගෙන ආවේ. ඒ අයව අතහැරලා දාන්න නෙමෙයි. එයාට කියන රයිට් උඹලා දැන් වහල්කම නිදාස් උඹට ඕන දනක ඵලයක්. එහෙම කිව්වද? දැන් වහල්කමෙන් ඔයගොල්ලෝ ඉවරයි. වහල්කම නැහැ. දැන් ඔයගොල්ලෝ ඊජිප්තෙන් එළියට ආවා. දැන් යන්න ඔයගොල්ලන් ගෝර තැන් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ හොඳින් ජීවත් වෙන්න. එහෙම කිව්වද? නෑ. අතනින් එළියට අරන් ආවේ වෙන තැනකට ගෙනියන්න. එහෙම ගෙනියන්න නැත්නම් එහෙම ගෙනියන එකට අකමැති වෙච්ච එහෙම නැත්නම් ඒ යන ගමනේදී කෙඳිරි ගාපු අයව මරලා දැම්මා දෙවියන් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේගේ අරමුණක් තිබුණා ඊජිප්තුවේ වහල්කම ඉඳලා සෙනගව අරන් එනකොට අරමුණක් තිබුණා. ඒ වගේම තමයි අපිව යේසුස් වහන්සේ කුරුසේ පූජාව පිළි අරගෙන අපිව පාපයෙන් උන්වහන්සේ ගලවලා එළියට ගත්තම පාපයේ වහල්කමින් ගලවලා එළියට ගත්තාම උන්වහන්සේට අරමුණක් තියෙනවා අපිව අරන් යන ස්ථානයක් තියෙනවා. ඒකට ජර්නි එකක් තියෙනවා. නැතු අතනින් ගලලා දැන් ඔක්කොම හරි ඔයගොල්ලන්ට පාටි දදා ඉන්න පුළුවන් ජොලිය කොත්තු කකා ඉන්න පුළුවන් නෑ. එහෙම ගන්නෑ. අරමුණක් තියෙනවා අභිප්‍රායක් තියෙනවා. දෙවියන් වහන්සේ ඒක නිසාමයි ඒ ගමන ගැන නිතර සිහි කරන්නේ. ඒ ගමන ගැන නිතර සිහි කරනවා. මම කියන්නම් ඔයගලන්ට. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව වහල්කමින් එළියට අරන් එනකොට උන්වහන්සේ givisුමක් ඇති කරා විවස්ථාවක් දුන්නා. හරිද? වහල්කමින් මුදවගෙන ඇවිල්ලා සීනායි කන්දේදී ඊශ්‍රායල් සෙනගට එයාත් එක්ක givisුමක් ඇති කරගත්තා. ඊශ්‍රායල් සෙනගත් එක්ක මෝසස් හරහා දෙවියන් වහන්සේ givisුමක් ඇති කරගත්තා. අපිව වහල්කමින් මුදවාගෙන පාපයේ උන්වහන්සේ අපිව අරන් යන්න ඉස්සල්ලා ගමනාන්තයට යේසුස් වහන්සේ අපිත් එක්ක givisුමක් ඇති කරගත්තා. හරිද? ඒ වගේම මෝසස් දෙවියන් වහන්සේගෙන් ව්‍යවස්ථාවක් ලබා ගත්තා. මොකද ව්‍යවස්ථාව? ඉස්සරහට පිහිටවන්ට යන රාජ්‍යයේ ඊශ්‍රායල් රාජ්‍යයේ ව්‍යවස්ථාව. රටකට ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. නීති රීති මාලාවක් තියෙන්න ඕනේ. දේශයකට, ජාතියකට. ඒතර ඒ රටේ ව්‍යවස්ථාව දෙවියන් වහන්සේ සීනායි කන්දේදී දුන්නා. යේසුස් වහන්සේ සියොන් කන්දේදී givisum ඇති කරගන්න වෙලාවේ ව්‍යවස්ථාවක් දුන්නා. මොකද ව්‍යවස්ථාව? රාජ්‍යයේ. උන්වහන්සේ පිහිටවන්න යන රාජ්‍යයේ. මොකද උන්වහන්සේ පිහිටවන්න යන රාජ්‍යය? සදාකාලික රාජ්‍යය. ඊට ඉස්සෙල්ලා දහසක් වසර සහස්‍රයේ පාලනය.
ඒකේ ව්‍යවස්ථාව. මම නිතරම කියනවා යේසුස් වහන්සේ මේ ලෝකේ පාලනය කරන්න අවුරුදු 1000ක්. අවුරුදු 1000ක් උන්වහන්සේ මේ පොළොව පාලනය කරන්න යනවා. පාලන ක්‍රමයකට ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. මොකද්ද යේසුස් වහන්සේගේ පාලන ක්‍රමේ නැත්තම් ඒ පාලන රාජ්‍යයේදී නැත්තම් ඒ සහස්‍රයේ ව්‍යවස්ථාව? ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයේ ව්‍යවස්ථාව උන්වහන්සේ දුන්නා. ගිවිසුම ඇති කරගන්න වෙලාවේ. එදා ඊශ්‍රායල් සෙනගත් එක්ක එනකොටත් ඒක කරා. යේසුස් වහන්සේත් ඒකත් එක්ක කරා. මාවත් එක බෙදා ගන්න කැමති දවසේ. දෙවියන්වහන්සේ කොහොමද ඒවා නිතර නිතර සිහි කරේ කියලා. මෙන්න අපේ ගමනට යෙසායා 11 15 16 මේක සමානයි. උන්වහන්සේ කොහොමද සමාන කරන්න කියලා මම තේරුම් කරලා දෙන්නම්. යෙසායා 11 අපි ඉස්සලා 15 කියමු. 15 කියවමු. යෙසායා 11:15. ස්වාමින් වහන්සේ මිසර මුහුදේ අත්ත සහ මුලින්ම නැති කර දමනසේක. පොඩ්ඩක් ඉන්න. ඔයාලට තේරෙනවද මේක අනාගත වාක්‍යයෙන් කියන්නේ කියලා? Lord will utterly destroy. ඉංග්‍රීසියෙන් තියෙනවා. Lord will utterly destroy the tongue of the sea of Egypt. දැන් කරලා ඉවරයිනේ උන්වහන්සේ මේක. ඇයි අනාගත වාක්‍යයෙන් කියන්නේ? කියවන්න. උන්වහන්සේ තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිගු කොට මිනිසයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩ වෙන්නට පුළුවන් වන ලෙස දියපාර සතකට බෙදී යන්ට ඊට ගසනසේක. දැන් මේ අනාගත වාක්‍ය. නේ? හැබැයි වෙලා ඉවරයි ඒක. ඊශ්‍රායල් සෙනග වතුර නැතුව ගොඩබිමේ යනවා වගේ රත මුහුදු මැද්දෙන් ආවා. ඒක වෙන කතාවක්. ඒක වෙලා ඉවරයි. මොකද උන්වහන්සේ කතා කරන්නේ ඉස්සරහට වෙන දෙයක් ගැන. මේ කතා කරන්නේ මොකක්ද දන්නවද? ඊශ්‍රායල් සෙනගව නැවත අරන් එන එක ගැන මේ කතා කරන්නේ. මොකද ඊශ්‍රායල් සෙනගව වහල්කමට අරන් යනවා කියලා තියෙනවා. අනාවේකි දුන්නා. යසායම්. දීලා කියන මම නැවත ඒගොල්ලන්ව අරගෙන එනවා. ඒ අරගෙන එන්නේ මෙන්න මේ වගේ. ඊළඟ පදේ කියවන්න. ඒතර තේරෙයි. ඊශ්‍රායල් මිස්ර දේශයෙන් ආ දවසේදී මෙන් අශූරෙන් ඉතුරු වන්නා වූ උන්වහන්සේගේ සෙනගට මහ මාවතක් වන්නේ. මේ එන්නේ කොහෙන්ද? සිරියාවේ ඉඳලා. මිස්රේ නෙමෙයි. හැබැයි මිස්රේ ඉඳලා ආවා වගේ. ඒ ආකාරයෙන්ම මම මේ අයවත් සිරියාවේ ඉඳලා අරන් එනවා. කාවද අරන් එන්නේ? රෙම්නන්ට් එකක්. මුළු සෙනගක් නෙමෙයි. කුඩා කණ්ඩායමක්. ඔයගොල්ලෝ දන්නවද? ඊජිප්තුවේ මිසරයෙන් ආපු සෙනගගෙන් එක්කෙනෙක්වත් පොරොන්දු දෙසට ඇතුල් වුණේ නැහැ. ජොෂුවයි කාලෙබුයි හැර. අනිත් ඔක්කොම කාන්තාරේ මලා. කාන්තාරේදී ඉපදිච්ච කට්ටිය තමයි ඇතුල් වුණේ. මෙතනත් කියනවා රෙම්නන්ට් එකක්. රෙම්නන්ට්. සුළු පිරිසක්. ඉතුරු වන්නා වූ සෙනගක්. විශාල සෙනගකින් සුළු පිරිසක් තමයි උන්වහන්සේ රැගෙන එන්නේ. සෙනගට මහා මාවතක් වෙනවා. හරියට අර රතු මුහුද දෙබෑ වෙලා ගොඩබිමේ ආවා වාගේ. දැන් බලන්න උන්වහන්සේ මොකද මෙතන කරන්නේ? අර ඊශ්‍රායල් දේශය මිසරෙන් අරන් ආපු එක සිහි කරනවා. නැවත සෙනග එකතු කරන මේ ක්‍රියාවලියට. දන්නවද ඒක? රෝස් මස් කැල්ලක්ද? එසිකියල්
විස්සේ පොඩ්ඩක් ඉන්න. Oops. මගේ පරණ බයිබල් එක නැති එකේ පාඩුව. හොඳයි. right. 37 38 36 37 36 37 38 එසේකියල් 20 36 37 38 මිස්ර දේශයේ කාන්තාරයේදී මම නුඹලාගේ පියවරුන් සමග විනිශ්චයට පැමිණුණාක් මෙන් නුඹලා සමගත් විනිශ්චයට පැමිණෙන්නෙමි ස්වාමි වූ දෙවියන් වහන්සේ කියනසේක. චුට්ටක් ඉන්න. 35ත් කියවන්න. ජනයන් නැමැති කාන්තාර සමාවෙන්න 34 sorry සමාවෙන්න. මම ජනයන් අතරින් නුඹලා පිටතට පමුණුවා නුඹලා විසිරී සිටින දේශවලින් බලවත් අතකින්ද දිගු කළ හස්තයකින්ද කෝපය වැගිරීමෙන්ද නුඹලා රැස් කරන්නෙමි. ජනයන් නැමැති කාන්තාරයට නුඹලා ගෙනවිත් එහිදී මුහුණට මුහුණලා නුඹලා සමග විනිශ්චයට පැමිණෙන්නෙමි. දැන් බලන්න මිසරෙන් මම ගෙනාවා වගේ මගේ සෙනග මම නුඹලව ගේනවා. දැන් අපි දන්නවා මිසර දේශයෙන් එළියට ආපු වෙලාවේ සෙනග ගියේ කොහාටද? කාන්තාරයට. කාන්තාරේ සීනායි කාන්තාරේ සෙනග හිටියේ නැහැ. මෙතන කියනවා මම නුඹලාව ගෙනල්ලා ජාතීන් වලින් රැස් කරලා ජනයන් නැමැති කාන්තාරයට නුඹලව ගේනවා. මෙතන කාන්තාරයට සමාන කරන්නේ මොකද්ද? ජනයා. දැකද ආදර්ශය? දෙවියන් වහන්සේ අතන කරපු දේ මිසර දේශය තුල කරපු දේ ඒ සෙනගව අරන් ආපු එකම තමයි නැවත උන්වහන්සේ මෙතන කරන්න යන්නේ. ඊශ්‍රායල් සෙනගව වහල්කමින් මුදවගෙන ගෙනල්ලා. හරි. ජනයන් නැමැති කාන්තාරය ගෙනලා විසුරලා මුහුණට මුහුණලම නුඹලත් එක්ක විනිශ්චයකට එන්න යනවා. හරි. මම මතක් කරලා දෙන්න හදන්නේ ඔයගලන්ට මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ එදා ඒ ඊශ්‍රායල් සෙනගත් එක්ක කරපු දේම තමයි අද වර්තමානයේ උන්වහන්සේ ආත්මිකව කරන්නේ. හැබැයි මෙතන මම කතා කරලා කියන්නේ ඊශ්‍රායල් සෙනගත් එක්ක දෙපාරක් කළා. මිස්ර දේශයෙන් අරන් ආව විතරක් ඊට පස්සේ මිස්ර දේශයෙන් ආවට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? උන්වහන්සේට අකීකරු වුණා. උන්වහන්සේගේ ආඥාවන් තිබ්බේ නැහැ. ඒ අය ඒගොල්ලන්ට ඕන දේ කරා. ඒ අයට ඕන දේ කරපු නිසා ඒගොල්ලන්ව විසුරුවා හැරියා. වහල්කමට ඇරියා. දෙවියන් වහන්සේ වහල්කමින් මුදවගෙන ආපු අයව ටික කාලයක් ගියාට පස්සේ මොකද කරේ? ආපහු වහල්කමට ඇරියා. ඇයි ඒගොල්ලන්ගේ දේවල් කරන්න ගිය නිසා. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට නොකළ නිසා. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව මිස්ර දේශයෙන් අරන් ආපු කාර්ය අභිප්‍රාය ඒ අරමුණු සෙනග ඉෂ්ට කළේ නැහැ. ඒ අයට ඕන දේ කරන්න ගත්තා. මොකද කරේ? නැවත වහල්කමට ගියා. දෙවනි වතාවටත් අර ඊශ්‍රායල් සෙනගව ඊජිප්තුවෙන් ගෙනාවා වගේම නැවත වතාවක් ඒ විසුරලා තියෙන තැන් වලින් අරගෙන ආවේ ඒ විදිහටමයි. එතන විල්ඩනස් එකක් තිබුණේ නැහැ, කාන්තාරයක් තිබුණේ නැහැ. ඒ දෙවනි පාර එනකොට ජනයන් නැමැති කාන්තාරය. තේරුණාද? ඒකම තමයි මේ කරේ. මේ දේම තමයි යේසුස් වහන්සේ ප්‍රකාශ වෙලා
ඊශ්‍රායලට විතරක් සීමා වෙලා තිබිච්ච දේ මුළු ලෝකයේම සෙනග උදෙසා උන්වහන්සේ ඉෂ්ට කළේ. ඒක නිසා ඒ ජර්නි එකේමයි අපි ඉන්නේ. ඒ ගමනේමයි අපි ඉන්නේ. ඒ දෙවියන් වහන්සේමයි අපිව රැගෙන යන්නේ. එකම වෙනස මොකක්ද දන්නවද? ඒ දෙවියන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයකින් ප්‍රකාශ වුණා. ඒකයි වෙනස. එදා ඊශ්‍රායල් සෙනගට වලාකුළක් වගේ ප්‍රකාශ වෙච්ච, ගිනිටමක් වගේ ප්‍රකාශ වෙච්ච එසිකියල් හරහා, යෙසායා හරහා කතා කරපු දෙවියන් වහන්සේ මොකද වුනේ? මිනිස්සෙක් වගේ ඇවිල්ලා තමයි අපිත් එක්ක ගනුදෙනු කරන්න ගත්තේ. යේසුස් වහන්සේ විදියට. හැබැයි එකම ජර්නි එක, එකම දෙවියන් වහන්සේ. එකම දෙවියන් වහන්සේ. ඒතර යේසුස් වහන්සේ ඒකයි කිව්වේ මාර්ගය මමයි කියලා. උන්වහන්සේ කිව්වනේ මාර්ගයේද, සත්‍යයේද, ජීවනයේද මම. මා තුලින් හැර පියාණන් වහන්සේට, පියාණන් වහන්සේගේ පොරොන්දුවට, උන්වහන්සේගේ උරුමයට වෙන මාර්ගයක් නැහැ. ඒතර අපි ඇතුල් වුණේ යන්නේ ඒ මාර්ගයට. ඒතර අපි යන්නේ මේ ඒ මාර්ගයේ. ඔගොල්ලෝ දන්නවද යේසුස් වහන්සේ සමයන් මෝසස් කරපු දේ පොඩ්ඩක් බලමු ඉස්සල්ලා. නික්මයන් පොතට පොඩ්ඩක් පෙරලමු. නික්මයන් පොතේ 24. නික්මයන් 24. අටවෙනි පදේ. නික්මයන් 24:8. එවිට මෝසෙස් ඒ ලේ රැගෙන සෙනගට ඉසිමින් මේ සියලු වචන ගැන ස්වාමින් වහන්සේ නුඹලා සමග කළා වූ ගිවිසුමේ ලේ මේයයි කීවේය. This is the blood of the covenant which the Lord has made with you according to all this. මේ වචන ඒ කියන්නේ උන්වහන්සේ කතා කරපු දේවල් ටිකක් තිබුණා, ගිවිසුමේ ප්‍රකාශයන් තියෙනවා. ඒවට අනුව මේ තමයි ගිවිසුමේ ලය කියලා මොකද කරේ මෝසස්? මෝසස් ලේ අරගෙන සෙනගට ඉස්සා. මොන ලේද? හරකෙක්ගේ වස්සෙක්ගේ ලේ අරගෙන පූජාවට ගෙනාපු. ඇයි වස්සෙක්ගේ ලේ? දැනගන්න පුළුවන් පස්සේ. වස්සා කියන්නේ, හරකා කියන්නේ ප්‍රධාන කාර්යය මොකද හරකාගේ? සාමාන්‍යයෙන් කරන්නේ බර උසුලන එක කරනවා නේද? හරකා බූරුවත් කරන බර උසුලනවා. හරි. ඔයගොල්ලෝ දන්නවද සුභාරංචි පොත් 4ක් තියෙනවා. මාක් සමාන මතේයු පොතේ යේසුස් වහන්සේව ප්‍රකාශ කරන්නේ රජ හැටියට. රජ සිංහයා. හරි. ජීවන සත්වය 4 දෙනෙක් ඉන්නේ. හරි. සිංහාසන ඉස්සරහා ජීවමාන සත්වය 4 දෙනෙක් ඉන්නවා. මොනවාද සත්වය 4 දෙනා? සිංහයා, හරකා, මිනිසයා, රාජාලියා. හරිද? සුභාරංචි පොත් 4. මතේයු ප්‍රකාශ කරන්නේ සිංහයා නැත්නම් රජ හැටියට. කැලේ රජා සිංහයා. සිංහයාට යුදාවේ සිංහයා. මාක් සුභාරංචිය යේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ සේවකයා, බර උසුලන්න හැටියට. වස්සා. ලූක් සුභාරංචිය යේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ මිනිසයා හැටියට. මනුෂ්‍ය මොන. යෝහන් සුභාරංචි යේසුස් වහන්සේ ඉදිරිපත් කරන්නේ දෙවියන් වහන්සේ නැත්නම් රාජාරිය, ඊගල්. ඉහළින් නම් බලන්නේ දෙවියන් වහන්සේ හැටියට. මෙතන වස්සගේ ලේ අරගන්න තමයි මෝසස් ඉහින්නේ. කාටද? සෙනගට. දැන් යන් මතේයු පොතට. මතේයු පොතේ 25. මතේයු 25. විසිපහේ 28. එබැවින් ඔහුගෙන් තාලෙන්තේ හැරගෙන තාලන්ත 10 මතේයු 26 28.
මතෙව් 26 28 සමාවෙන් 26 26 සමාවෙන්. මේක පව්කම්මාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරු වන අලුත් ගිවිසුමේ මාගේ ලේය. This is my blood of the new covenant. මෝසස් මොකද්ද කිව්වේ? This is the blood of the covenant. මේක ගිවිසුමේ ලේයයි. යේසුස් වහන්සේ එක වචනයක එකට එකතු කරා. මොකද්ද? හරකගේ නෙමෙයි මගේ ලේ. අලුත් ගිවිසුමක්. සෙනගට ඉස්ස නෙමෙයි බොණ්ඩ දුන්නා. හේතුව ශුද්ධාත්මයන් වහන්සේ නැත්නම් ඒ ක්‍රියාව සිදු වෙන්නේ පිටස්තරයෙන් නෙමෙයි අතුලාන්තයෙන් කියන එක. ඉස්සහම එළියේ පිටස්තරේ බිව්වහම ඇතුලේ. පිටස්තරේ ක්‍රියාව නෙමෙයි අතුලාන්තේ පරිවර්තනය. උන්වහන්සේ කිව්වා මේ ගිවිසුමේ ලේයයි. හැබැයි මගේ ගිවිසුමේ ලේයයි. අලුත් ගිවිසුමේ ලේයයි. ගිවිසුමක් අර විදිහටම තමයි. මේ වගේම උන්වහන්සේ ගිවිසුම ඇති කරගත්තේ අපිත් එක්ක. ගෝලයන් එක්ක ඒ වෙලාවේ අපිත් එක්ක. අපි හැමදාම සිහි කරන්නේ ඒ ගිවිසුම ඒකයි. අපිට කොහොම නිතර උන්වහන්සේගේ පූජාව සිහි කරන්න. ගිවිසුම සිහි කරන්න. ඇයි දන්නවද? යේසුස් වහන්සේ මේ ගමන යන පිණිස හරියට ඊශ්‍රායල් සෙනගව වහල්කමෙන් මුදවාගෙන ඇවිලා පාස්කුව දුන්නා වගේ. ඔයගොල්ලෝ දන්නවද මේ යේසුස් වහන්සේ සැමරුවේ මොකක්ද දන්නවද? පාස්කුව. යේසුස් වහන්සේ ගෝලියොත් එක්ක එකතු වෙලා සැමරුවේ පාස්කුව. මොකද්ද පාස්කුව කියන්නේ? මොකද සිහි කරන්නේ පාස්කුවේදී? පාස්කුවේදී සිහි කරන්නේ මිසර දේශයෙන් එළියට ආපු එක. හැබැයි ඔගොල්ලෝ දන්නවද දෙයක්? ඒක අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් විතරක්ම නෙමෙයි. ඒක අනාගතයේ සිදුවෙන බව බයිබලය අපිට කියනවා. මෙසියස්ගේ ගිවිසුම. ඒක තමයි යේසුස් වහන්සේ ඉෂ්ට කරේ. ජෙරමියා 31 තියෙන ගිවිසුම. අලුත් ගිවිසුම. ජෙරමියා 31 කතා කරලා කියනවා මම නුඹලත් සමග අලුත් ගිවිසුමක් ඇති කරගන්නවා කියලා. ඒ අලුත් ගිවිසුම තමයි යේසුස් වහන්සේ ඇති කරගත්තේ. මට වෙලා නැහැ ඔක්කොම උගන්වන්න. මට පෙන්වන්න ඕන එක දෙයයි. අපි ඇතුල් වෙලා ඉන්න මේ ගමන, මේ ජර්නි එක, නැත්තම් මේ යන දුෂ්කර මාර්ගය දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කරපු එකක් බව ඔයයි මමයි ස්ථිර කරගන්න ඕනේ, විශේෂයෙන්ම මේ කාලේ. මොකද නේද හේතුව? අපි අවට ගොඩාක් හඬවල් ඇහෙනවා අපිට මේකද මාර්ගය කියලා. අපිව ට්‍රැක් පන්නන පිණිස. මම කිව්වේ ඔබව ධෛර්යමත් කරනවා මම කියලා. මම මේ කතාව කියන්නවට අලුතින් යමක් උගන්වන්න නෙමෙයි. මම මේ කතාව කියන්නේ ඔයාව ධෛර්යමත් කරන්න. අතහරින්න එපා මේ ගමන. ඔව් ඒක අමාරුයි. දුෂ්කරයි. යේසුස් වහන්සේ කිව්වේ නෑ ඒක ලේසියි කියලා. මේක තමයි මාර්ගය. උන්වහන්සේ දුන්න ව්‍යවස්ථාවක් ඊට පස්සේ. හරියට මෝසස් ව්‍යවස්ථාව දුන්නා වගේ. මෝසස්ට ව්‍යවස්ථාව දුන්නා සීනායි කන්දේදී. සීනායි කන්ද උඩ ඉඳලා පහළට ඇවිල්ලා සෙනගට ව්‍යවස්ථාව දුන්නා. ඊට පස්සේ මේ දේ කරන්නේ. මේ ලේසින් ඔක්කොම ඊට පස්සේ. යේසුස් වහන්සේත් ව්‍යවස්ථාවක් දුන්නා අපිට. ගලාති 6:2 කියනවා එකිනෙකාගේ බර උසුලා මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපල්ලා කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව. ඒ තමයි එකිනෙකාගේ බර උසුලන්නේ. එකිනෙකාට ආදරය කරන්න. වෙන විදිහකින් කියනවා නම් යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන්න. ඒකයි ගිවිසුම. ඒකයි ව්‍යවස්ථාව. ඒ උන්වහන්සේගේ ස්වරූපයට හැරෙන ක්‍රියාමාර්ග තමයි යේසුස් වහන්සේගේ ව්‍යවස්ථාව. අපි ඉන්නේ අන්න ඒ ජර්නි එකේ. අපි ඇතුල් වුණේ අන්න ඒ ගමනට. අපි දැන් යමින් සිටින්නේ, ගමන් කරමින් සිටින්නේ ඒ මාර්ගයේ. ඒකෙන් වමටවත් දකුණටවත් හැරෙන්න එපා.
යසාය කතා කරලා කියනවා නුඹලා මේ මාර්ගයේ යනකොට වමට හරි දකුණට හරි හැරෙනකොට පිටිපස්සෙන් නුඹට හඬක් ඇහි. මේකයි මාර්ගය. ඒ මාර්ගේ යන්න කියලා. අන්න ඒක තමයි යේසුස් වහන්සේගේ මාර්ගය. අන්න ඒ මාර්ගේ තමයි අපි ඉන්නේ. මම ඔබට කියන්නේ ඒ මාර්ගයෙන් අයින් වෙන්න එපා කියන එක. ලේසි මාර්ග හොයාගෙන යන්න එපා. ලෝකාකාර විදිහට දේවල් හිතලා මේ ලෝකයේ දේවල් ලබා ගන්න මේ මාර්ගය අහිමි කරගන්න එපා. මෙච්චර කල් ඔබ කරපු ක්‍රියාව නැත්නම් මෙච්චර කල් ඔබ ආපු ගමන ඒකේ ප්‍රයෝජනය අහිමි කරගන්න එපා. වෙන විදිහකින් කියනවා නම් ඇදහිල්ලෙන් වැටෙන්න එපා. මම ඊට ඉස්සෙල්ලා දවසක ඔයගලන්ට බයිබල් කතා බහ වෙලාවේ මම කිව්වා ඇදහිල්ලෙන් වැටි යෑම කියලා අදහස් කරන්නේ ප්‍රේමයෙන් වැටි යෑම. ප්‍රථම ප්‍රේමය අත්හැරීම. ප්‍රථම ප්‍රේමය කියලා අදහස් කරන්නේ මොකක්ද දන්නවද? අපේ ජීවිතයේ ප්‍රථමයෙන්ම තිබිය යුතු දේ තමයි අගාපේ ප්‍රේමය. ඒක නැතුව වෙන මොනා කරත් හරියන්නේ නැහැ. එකිනෙකා උදෙසා යේසුස් වහන්සේගේ ප්‍රේමය. අන්න එහෙම තමයි මේ ගමන යන්න ඕනේ අපි. එහෙම තමයි මේ ගමන යමින් සිටින්නේ. අපි මේ ගමනට ඇතුල් වෙලා තියෙනවා. අපි මේ ගමන යනවා. මේ ගමනේ අවසානයක් තියෙන අභිප්‍රායයක්. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කුරුසේ පූජා වෙලා අපිව පාපයෙන් ගලව ගත්තේ අපිට ඕන දේ කරන්න නෙමෙයි. හරියට දෙවියන් වහන්සේ මෝසස්ව එවලා ඊශ්‍රායල් සෙනගව ගලව ගත්තේ ඒගොල්ලන්ට ඕන දිහා යන්න නෙමෙයි. උන්වහන්සේ ස්ථානයක් තිබුණා ගෙනියන්න. මෙන්න දේශය. එතනට ගෙනහිල්ලා මම දෙන විවස්ථාව අනුව ජීවත් වෙන්න. ඒකයි අභිප්‍රාය. යේසුස් වහන්සේ අපිව ගලව ගත්තේ සදාකාලික ජීවනයකට ඇතුල් කරන්න. ඒකට මාර්ගය තමයි මේ. උන්වහන්සේගේ විවස්ථාව. ගිවිසුමක් ඇති කරගත්තා. මොකද්ද ගිවිසුම? මම මගේ කොටස කරනවා, නුඹලා කොටස කරන්න. ගිවිසුමක්, ඇග්‍රීමන්ට් එකක් ගහගත්තා. දැන් අපි වෙලා තියෙන යේසුස් වහන්සේගේ පැත්තෙන් උන්වහන්සේගේ ඇග්‍රීමන්ට් එකේ උන්වහන්සේගේ ගිවිසුමේ කොටස කරා මේ කරමින් සිටිනවා මේ වෙනකොට. හැබැයි අපි මොකද වෙලා තියෙන්නේ? අපිට ඕන දේවල් සමහරට කරගන්න යනවා. ගිවිසුමෙන් පැනලා යහට. උන්වහන්සේ කරමින් සිටිනවා. ගිවිසුමේ කොටස. අපේ කොටස. මේ මාර්ගයේ යන එක. නැත්නම් උන්වහන්සේගේ ස්වરૂපයට හැරෙමින් උන්වහන්සේගේ ක්‍රමය තුල උන්වහන්සේගේ මාර්ගයේ යන එකට තමයි අපි අපි ගිවිසුමකට ඇතුල් වුණේ උන්වහන්සේත් එක්ක. හදන්නවද ඒක? අපි මේ ගිවිසුම සිහි කරනකොට මොකද අපෙන් වෙන්නේ? අපි ඒක සිහි කරනවා අපේ කොටස කරන පිණිස. ගිවිසුමේ අපිට කොටසක් තියෙනවා. මෙච්චර කාල අපි ඉගෙනුවේ ඒවයි. ඔබ ඇතුල් වෙලා තියෙන අන්න ඒක කරන්න. උන්වහන්සේව ප්‍රසන්න වෙන දේ කරන්න. උන්වහන්සේගේ ස්වરૂපයට හැරෙන්න. උන්වහන්සේ ආදරය කළා වගේ අනිත්යට ආදරය කරන්න. එකිනෙකාගේ බර උසුලන්න. ඒක නොකරන හැම වෙලාවකම මොකද අපි කරන්නේ? උන්වහන්සේගේ ගිවිසුම අපි කඩනවා. උන්වහන්සේගේ ගිවිසුම අපි කඩනවා. ඒකයි ගමනේ යනකොට දුෂ්කර අවස්ථාව එනකොට අමාරු අභියෝගයේ අවස්ථාව එනකොට යක්ෂයා ඇවිල්ලා කියනකොට ප්‍රශ්නාර්ථ දානකොට මතක් කරන්න ගිවිසුම. මතක් කරන්න ඔයා ඇති කරගත්ත ගිවිසුම යේසුස් වහන්සේත් එක්ක. අපි ඇති කරගත්ත ගිවිසුම. වමිල්ලේ කුසලානට සහභාගී වෙන්න මොකද කරන්නේ? ඒ ගිවිසුම සිහි කරනවා. මොකද ගිවිසුමේ දරුවෝ. උන්වහන්සේ ගිවිසුම ආරක්ෂා කරනවා. ඔයා අපි ආරක්ෂා කරන්නත් ඕනේ. මෙච්චර කල් අපි ආරක්ෂා කරගෙන ආවා. මම මේ කතාව කියන හේතුව තමයි
දෙනස මට මේක කියන්න කියලා කියපු හේතුව. අපි මෙතනට ආසන්නව තිබෙනවා ෆිනිෂ් ලයින් එකට. ලනුව දිනුම් කනුව ලයින් එක තියෙනවා. අපි අවධානයෙන් සිටියේ නැත්තම් යක්ෂයාගේ උපාය මාර්ගවලට හසු වෙලා අන්තිම මොහොතේ සියල්ල අහිමි කරගන්න පුළුවන්. ගිවිසුමේ රැඳෙන්න. ගිවිසුමේ රැඳෙන්න. යේසුස් වහන්සේ කිව්වා මේ මාගේ අලුත් ගිවිසුමේ ලෙයයි. This is my blood of the new covenant. ඒ ගිවිසුමේ ඔයයි මායි අවසානයේ දක්වා රැඳෙන්න. මොකද ගිවිසුමේ අපේ කොටස, අපේ කාර්යභාරය, අපේ පාට් එක අපි ඉෂ්ට කළ යුතු වෙනවා. යටහත්කම ඇතුව, කීකරුකම ඇතුව, අවංකකම ඇතුව, විශ්වාසවන්තකම ඇතුව. අවසානයේ දක්වා විශ්වාසවන්තව සිටින්න ගලවනු ලබන්නේ කිව්වේ ඒකයි. මම ඔබට පෙන්වන්න උත්සාහ කරේ පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ ක්‍රියා කරපු ආකාරයටම තමයි අලුත් ගිවිසුමේදී තුන්වහන්සේ ක්‍රියා කරන්න යන්නේ ගිවිසුම කඩන අයට. එකම වෙනස පරණ ගිවිසුමේදී ෂණිකව උන්වහන්සේ ක්‍රියා කරා. අලුත් ගිවිසුමේදී අනුග්‍රහය තියෙන නිසා අවසානයේදී ක්‍රියා කරනවා. ඒකනේ කිව්වේ කාලවල් වල අවසාන වෙනකන් අර තිරිඟුයි කිරිඳි එකට වැවෙන්න ඉඩ දුන්නේ කිව්වේ. පරණ ගිවිසුම නම් උදුරලා අයින් කරා. ඒවලම. මේක එහෙම නැහැ. එකට ඉන්න දෙනවා. එකට ඉන්න දෙනවා. අවසානයේ දක්වා. අවසානයේ දක්වා. විනිශ්චයනේ අවසානයේදී. ඒක තමයි උන්වහන්සේ මට කියන්න කියලා කිව්වේ. ඔයාට දැන් මොකුත් වෙන්නේ නැහැ කියලා හිතන්න එපා ඔයා හරි කියලා. මොකද අනුග්‍රහය නිසා දැන් විනිශ්චය කරන්නේ නැහැ උන්වහන්සේ. විනිශ්චය දවසක් එනවා. හැබැයි තරවටු කරනවා. ඒ ආදරේ නිසා. තරවටු වෙනකොට දැනගන්න උන්වහන්සේ කතා කරනවා කියලා. එදා හිටපු දෙවියන් වහන්සේමයි අදත් ඉන්නේ. ගිවිසුම කඩන අයට, ගිවිසුමෙන් බැහැර වෙන අයට උන්වහන්සේ දඬුවම් කරන්න යනවා. විනිශ්චය දවසේදී. එදාට බොහෝ දෙනෙක් පුදුම වෙන්න යනවා, ෂොක් වෙන්න යනවා. ඒ දන්නවද? එළුවන්ගේ ගොඩට වැටිලා. එයා හිතන් හිටිය බැටළුවෝ කියලා. හැබැයි ගොඩක් අය පුදුම වෙන්න යනවා. එළුවන්ගේ ගොඩට වැටුණාම. මතෙව් 7 යේසුස් වහන්සේ කතා කරලා කියනන්නේ එයා ගැන තමයි. ස්වාමීනි අපි ඔයාගේ නාමයෙන් යක්කු එලෙව්වනේ. ඔයාගේ නාමයෙන් හාස්කම් කළානේ. ඔයාගේ නාමයෙන් බලවත් අනාගත වාක්‍ය කිව්වනේ. අහක්ක ඵලයක්. මං කිසිදා නුඹ වන්දන හිටියේ නැහැ. දන්නවද? ගිවිසුමේ හිටියේ නැහැ. කමියුනියන් ගන්න නැති. හැබැයි ගිවිසුමේ ඇතුලේ මං කිව්වේ සෙනගට ඊශ්‍රායල් සෙනගට ලේ ඉස්සා. ඇයි පිටස්තරේ ව්‍යවස්ථාවේ තියෙන පිටස්තර ක්‍රියාව. අර පූජාව මේ පූජාව දේමාලිගාවට යන එක ෆීස් වලට යන එක හැම ක්‍රියාව. පිටස්තරේ ක්‍රියාව. අලුත් ගිවිසුමේදී ලේ ඉස්සේ නැහැ. බොණ්ඩ දුන්නා. යේසුස් කිව්වා මාගේ මාංශය නොකන කෙනා, මාගේ ලේ නොබොන කෙනාට ජීවනේ නැහැ කියලා. ඒකෙන් අදහස් කරේ මොකද්ද? ගිවිසුම තියෙන ඇතුලේ
මේ ඇතුළාන්තේ. ඇතුළාන්තේ පරිවර්තනය ඇති වෙන්න ඕනේ. පිටස්තරයේ ක්‍රියාව වෙන්නේ ඇතුළාන්තේ පරිවර්තනයේ ප්‍රතිඵලයක් හැටියට. ව්‍යවස්ථාව එහෙම නැහැ. මම ආරම්භයේදීම කිව්වා මට ඕනේ ඔබව ධෛර්යමත් කරන්න. සැක හිතන්න එපා. යන ගමන ගැන සැක හිතන්න එපා. අමාරු තැන් ආව වගේ ආව පළිය නැත්නම් ඒවා එනකොට අමාරු තැන් එනකොට ජර්නි එක සැක කරන්න එපා. නෑ. ඒක අමාරුයි. ඒක දුෂ්කරයි. හැබැයි උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. මොකද දන්නවද යේසුස් වහන්සේ කිව්වා ලෝකාන්තිමේ දක්වා මම ඔබ සමග සිටිනවා කියලා. උන්වහන්සේ ඉන්නවා කියනවා නම් ඉන්නවා. කවදාවත් අතාරින්නේ නැහැ. මේ කාලේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ සෙනගත් එක්ක ළඟින්ම ඉන්නවා. හැම දෙයකදීම ඉන්නවා. ඒ නිසා අභියෝග එනකොට ගමන සැක කරන්න එපා. ගමනාන්තය ගැන අස්ථාවර වෙන්න එපා. ස්ථිරව සිටින්න අවසානයේ දක්වා. මක් නිසාද අවසානයේ දක්වා විශ්වාස සිටින්න ගලවනු ලබනවා. යේසුස් වහන්සේ ළඟදීම එනවා. ළඟදීම එනවා. එතකම් අල්ලා ගන්න. යේසුස් වහන්සේ එලිදරව් පොතේ ෆිලඩෙල්ෆියා සභාවට කියන කොටසක් කියලා අපි අවසන් කරමු. එලිදරව් පොතේ යේසුස් කතා කරලා කියනවා උන්වහන්සේගේ වචනය ආරක්ෂා කරපු සභාවට. උන්වහන්සේගේ වචනය ආරක්ෂා කරපු සභාවට. උන්වහන්සේ කතා කරලා කියනවා 3:7 ඉඳලා 15ට කියවන්න. එහෙත් තමුන්ගේ වස්ත්‍ර කිලුටු කර නොගත් ස්වල්ප දෙනෙක් නෑ 7 වෙනි පදේ 3:7 තවද පිලදෙල්පියාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න. එනම් මම නුඹේ ක්‍රියා දනිමි. මෙන්න කිසිවෙකුට පියන්ට බැරි වූ අරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ. නුඹට ඇත්තේ ස්වල්ප බලයක්ය. නුඹ මාගේ වචන ආරක්ෂා කළේහිය. මාගේ නාමය නුඹ එපා කළේ නැත. එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ගිවිසුම ආරක්ෂා කරා. වචනේ ආරක්ෂා කරා කියන්නේ ගිවිසුම ආරක්ෂා කරා. උන්වහන්සේ දුන්න වචනය ගිවිසුම මේ අය තිබ්බා. ගිවිසුමේ හිටියා. වචනේ ආරක්ෂා කරා. ගිවිසුමේ හිටියා. බලයක් නැහැ, ලොකු ෂෝ නැහැ, ලොකු දේවල් නැහැ, ලොකු කරන්නේ ගිවිසුම රැක්කා. ඊට පස්සේ බලව යුදෙව්වරුව නොසිට තුමු යුදෙව්වරු යයි බොරුවෙන් කියන්නා වූ සාතන්ගේ සිනගෝගයේ වූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියේහි වැඳ වැටෙන්ටත් මම නුඹට ප්‍රේම කළ බව දැනගන්ටත් සලස්වන්නෙමි. මාගේ ඉවසීමේ වචනය නුඹ ආරක්ෂා කළ හේයින් පොළවේ වසන්නන් පරීක්ෂා කිරීමට මුළු ලෝකයේ පිටට පැමිණෙන්නට තිබෙන්නා වූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂා කරන්නෙමි. ඊට පස්සේ ඉක්මනින් එමි. පොඩක් ඉන්න ඕනද? ඉක්මනින් එමි. ඊට පස්සේ කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලා ගන්න. ඕකයි කියන්නේ. ගිවිසුමේ ඉන්න අයට දෙවියන් වහන්සේ කියන්නේ ඔන්න ඔය ටික. මම ඉක්මනින් එනවා. උන්වහන්සේ ඉක්මනින් එනවා. කිසි කෙනෙකුට ඔයාගේ ඔටුන්න ගන්න දෙන්න එපා. මොකද වටා පිටාව ඔයාට කතා කරන අය ගොඩාක් ඉන්නවා. ඔයාගේ හිතට සැක දාලා ඔයා ට්‍රැක් පන්නලා ඔටුන්න හොරගන්න. ඔටුනු හොරු. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තින දේ මොකද්ද කරලා ඉන්නේ? නිකන් අල්ලගෙන ඉන්නද? බලාගෙන ඉන්න. වොච්ෆුලි ඉන්න. ඒකද කිව්වේ? තදින් අල්ලගන්න එක. Hold fast. මේ ජර්නි එකේ මේ ගමනේ අවසානයේ ඒ ඔටුන්න අපිට ලැබිලා තියෙන අදහස් කරන්නේ මොකක්ද දන්නවද? ඔටුන්න ලැබෙන්නේ අපිට අවසානයේදී. නමුත් දැන් අපි දිනාගෙන ඉවරයි ඒක. ඒ නිසා ඒ මාර්ගයේ යන්නේක නවත්ත ඒක අල්ල ගන්න හොඳට
ට්‍රැක් පන්නන්න ඉඩ තියන්න එපා. සැක ගේන්න ඉඩ තියන්න එපා. යක්ෂයා වට කරන්න එක දෙයයි. යක්ෂයා ඒවට කරෙත් එක දෙයයි. සැකයක් දාපු එක විතරයි කරේ සිතට. ඇත්තටම කිව්වද? ඇත්තටම මේක හරිද? ඇත්තටම මේකද? අර තව ගොඩාක් අය ඉන්නවනේ වෙන වෙන දේවල් කරමින් ඉන්න අය. ඇත්තටම මේකද ජර්නි එක? මේ ජර්නි එකක් කියලා කතා කරන. ඇත්තට එහෙම දෙයක් තියෙනවද නැහැ? යේසුස් වහන්සේ පූජා වුණා, ගැලවුවා, අපි කොත්තු කෑවා, අපි ජොලියේ හිටියා, ස්වර්ගයේ අපි. සැක කරන්න එපා. මේකයි ගමන. මම ඔයගලන්ට පරණ කිවිසුමෙන් අරන් පෙන්නුවේ ඒකයි. ඒක ටිකක් අමාරුයි කාපහු කියවන්න. තේරෙයි හොඳට මොකද්ද මම කිව්වේ කියලා. ඒ ගෙනාපු ගමනේදී කිවිසුම කඩපු, කෙඳිරි ගාපු ඔක්කොමලම පොරොන්දුවට ඇතුළු වුණේ නැහැ. ඒ වගේම තමයි මේ ගමනේදීත් කිවිසුම කඩන, කෙඳිරි ගාන අය කිවිසුමට නැත්නම් පොරොන්දුවට සදාකාලික ජීවනයට ඇතුළු වෙන්න